මිනිසාගේ ජීවිත කාලයේදී යම් අවධියකදී අපි දන්නවා මිනිස්සුන්ගේ ස්ත්‍රී ජීවීන් සහ පුරුෂ ජීවීන් වෙන්වෙන්ව ජීවත් වෙනවා. වෙන වෙනම ජීවත් වෙනවා. දැන් මුලින් කතා කරා නිඩාරියා, ඇනලීඩා. ඒ වගේ අය ගත්තාම ස්ත්‍රීන් සහ පුරුෂ ජීවීන් කියලා වෙනම අපට අඳුනගන්නේ නැහැ. අපි කියපු තේ නොදියුණු සත්ව කාණ්ඩ. හරි? නොදියුණු සත්ව කාණ්ඩ. තර දියුණු සත්වයින්ගෙදී මොකද වෙන්නේ? මේ ස්ත්‍රී ජීවියා සහ පුරුෂ ජීවියා කියලා වෙනම වාසය කරනවා. දැන් ඒ අය අතරිනුත් අපි ඉගෙන ගන්නවා මිනිස්සුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය. මෙතනදී සාමාන්‍යයෙන් පුතේ ස්ත්‍රී ජීවීන් සහ පුරුෂ ජීවීන් වයස අවුරුදු 10 14 වගේ කාලය. හරි? වයස අවුරුදු 10 සහ 14 වගේ කාලය අතරතුරේදී මොකද වෙන්නේ? ලිංගික වශයෙන් පරිණතභාවයටපත් වෙනවා. තව විදිහකින් කියනවා නම් ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ තුල ඩිම්බ නිපදවීම පටන් ගන්නවා. ඒ වගේම පුරුෂයින්ගේ වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු ජනනය වීම ආරම්භ වෙනවා. එතකොට ඔය කාරණා දෙක සිද්ධ වෙන්න පටන් ගැනීම අපි කියනවා යෞනුදාව එහෙම නැත්නම් යෞන්විය උදාවීම කියලා. හරි? මොනවද ද්විතීක ලිංගික ලක්ෂණ කියලා කියන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මිනිසාගේ ස්ත්‍රී සහ පුරුෂ ජීවීන් තේ වෙන් කරලා අඳුනගන්න යම් යම් ලක්ෂණ අපි භාවිතා කරනවා. යම් යම් ලක්ෂණ භාවිතා කරනවා. ඒතර ද්විතීක ලිංගික ලක්ෂණ කියන්නේ මොනවද? මේ යෞන්විය උදාවීමෙන් පසුව හරි? යෞන්විය උදාවීමෙන් පසුව පුරුෂයින් තුල සහ ස්ත්‍රීන් තුල ඇතිවෙන වෙනස් වීම තියෙනවා. වෙනස් වීම තියෙනවා. එතකොට මේ ලිංගික ක්‍රියාවලියට අදාළව සිද්ධ වෙන මෙන්න මේ වෙනස් වීම. හරි? සමහර දේවල් ඒ ක්‍රියාවලියට අදාළ නොවෙන්න පුළුවන්. අපි ඒවට කියනවා මොනවද? ද්විතීක ලිංගික ලක්ෂණ කියලා. හරි? මේ යෞන්විය උදා වීමට පස්සේ ඇති වෙන ලක්ෂණ වලට. රයිට්. අපි ඔය ටික ලියාගෙන ඉමු. හරි? ලියාගෙන ඉමු. ලියමු ළමයි අංක 1. ලියන්න අංක 1. මානව ප්‍රජනනයේදී ඔවුන් ලිංගික වශයෙන් පරිණත භාවයට පත්වීම යෞනුදාව ලෙස හඳුන්වයි. හරි. ලියනවයි අංක 2 ලියන්න අංක 2 යෞනුදාව සමග ස්ත්‍රී සහ පුරුෂ ජීවීන් තුල ඇතිවන ලක්ෂණ තෙලියන උද්දිත ක්‍රම ඇතුලේ ද්විතීක ලිංගික ලක්ෂණ ලෙස හඳුන්වයි. හරි. ඔන්න පුතේ අපිට තියෙනවා මොකද? පුරුෂයන් තුල ඇතිවෙන ද්විතීක ලිංගික ලක්ෂණ. දැන් සාමාන්‍යයෙන් ළමයි
පුරුෂයින් ගත්තාම පුරුෂයින්ගේ වයස අවුරුදු 13 16 වගේ කාලයේදී තමයි මේ ලිංගික පරිණත වීම සිද්ධ වෙන්නේ. වයස අවුරුදු 13 16 වගේ කාලේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන්ම පුතේ බලපාන්නේ මොකද? ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන. හරි? ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන. යටින් ඉරක් ගහගමු ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය කියන එක යටින් ඉරක් ගහගන්න. හරි ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය. මෙන්න මේ හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසා පුරුෂයන් තුල ඇති වෙන ද්විතීක ලිංගික ලක්ෂණ කීපයක් තියෙනවා. හරි කියමු පුතේ කීපයක් මොනවද? ඔව්. උරහිස පළල් වීම. එකක් තමයි පුරුෂයන්ගේ උරහිස් පළල් වීම පටන් ගන්නවා. තව ස්වරාලය විශාල වී කටහඬ ගැඹුරු වීම. ඔව් ස්වරාලය අපි කියනවා මේ උගුරු දණ්ඩ කියලා. නේද? මෙන්න මේ ස්වරාලය චුට්ටක් පුතේ එළියට එනවා. ඒ කියන්නේ ඒක වර්ධනය වැඩි වෙනවා විශාල වෙනවා. ඒත් එක්කම මොකද වෙන්නේ? කටහඬ සාමාන්‍යයෙන් ගැඹුරු ස්වභාවයක් ගන්නවා. හරි. තව මොනවද තියෙන්නේ? ඔව්. අස්ථි හා පේශි වර්ධනය වේගවත් වීම. අස්ථි සහ පේශීවල වර්ධනය සාපේක්ෂව ශීඝ්‍රව සිද්ධ වෙනවා. ඒ කියන්නේ දේහ පරිමාව සාමාන්‍යයෙන් වැඩි වෙනවා ඉක්මනට. හරි අස්ථි සහ පේශීවල වර්ධනය ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. රයිට්. තව තියෙනවා. පුතේ ඔන්න අපි දකින බාහිර ලක්ෂණ නේද? තව සාමාන්‍යයෙන් මේ මුහුණේ රැවුල මුහුණ ආශ්‍රිතව ඊළඟට මේ කිහිලි ඊළඟට ඉකිලි පාද ඊළඟට ප්‍රජනක අවයව ආශ්‍රිතව මොකද වෙන්නේ? රෝම වැඩෙන්න පටන් ගන්නවා. හරි රෝම වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට සාපේක්ෂව මොකද වෙන්නේ? මේ ඇඟේ වෘෂණ කෝෂ තුල හරි පුරුෂයන්ගේ වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු ජනනය වීම ආරම්භ වෙනවා. ඔන්න ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන කාරණා. ශුක්‍රාණු ජනනය වීම පටන් ගන්නවා. ඊළඟට ප්‍රජනක අවයව සාපේක්ෂව වර්ධනය වෙලා ඒවා විශාල වීම පටන් ගන්නවා. ඒතර මෙන්න මේ වගේ ලක්ෂණ කීපයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ලියමු අපි ඉකිලි කමා දාලා ලියන්න. මුහුණ කිහිලි සහ ප්‍රජනක අවයව අවට රෝම වර්ධනය වීම රෝමිලකන් දෙක උරහිස් පළල් වීම රෝමිලකන් තුන ස්වරාලය ඉදිමි කටහඬ ගොරෝසු වීම ස්වරාලය ඉදිමි කටහඬ ගොරෝසු වීම රෝමිලකන් 4 වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු ජනනය ආරම්භ වීම ලියමු රෝමිලකන් 5 අස්ථි සහ පේශීවල වර්ධනය වැඩිවීම
රෝමිලක්කං 6 ප්‍රජනක අවයව වර්ධනය වී විශාල වීම ප්‍රජනක අවයව වර්ධනය වී විශාල වීම හරි පුතේ ඔන්න ඊළඟට ස්ත්‍රීන් තුල ඇති වෙන ද්විතීයික ලිංගික ලක්ෂණ සාමාන්‍යයෙන් දැන් අපි කියව පුතේ පුරුෂයින්ගේ මේ යෞන් වියට පත්වීම එහෙම නැත්නම් ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම වයස අවුරුදු 13 16 වගේ කාලයේදී වෙනවා. හැබැයි ස්ත්‍රීන්ගේ මේක චුට්ටක් ඉක්මනින් සිද්ධ වෙනවා. පරිණතභාවයට පත් වීම. සාමාන්‍යයෙන් වයස අවුරුදු 10 14 වගේ කාලේ. හරි? ඔන්න ඔය අතර කාලයේදී මොකද වෙන්නේ? ද්විතීයික ලිංගික ලක්ෂණ පෙන්눔 කරන්න පටන් ගන්නවා. වැඩි වියටපත් වෙනවා. තරපතේ මේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම කෙරෙහි බලපාන හෝමෝන දෙකක් තියෙනවා. මොනවද ඒ හෝමෝන දෙක? ඔව්. ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් හෝමෝනය සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන. මේ හෝමෝන දෙකෙන් තමයි ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම පාලනය කරන්නේ. හරි. දැන් ස්ත්‍රීන් තුල ඇති වෙන ද්විතීයික ලිංගික ලක්ෂණ මොනවද? උකුල පළල් වීම. එකක් තමයි උකුල පළල් වීම. දැන් අපි දන්නවා පුරුෂයින්ගේ උකුල පළල් වෙනවද? නෑ. ඔක වරදවා තේරුම් ගන්න එපා. පුරුෂයින්ගේ අපි කිව්වා මොනවද? උරයිස් පළල් වීම සිද්ධ වෙනවා. උකුල පළල් වෙන්නේ එහෙම නෑ. ස්ත්‍රීන්ගේ උකුල පළල් වෙනවා. පුතේ ඔකට හේතුවක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් විස්තර කරන්න. හරි. උකුල පළල් වීම එකක්. ආයි ඔව්. එච්චරද? ස්තර මොකද වෙන්නේ? ස්තන ග්‍රන්ථි වර්ධනය වෙනවා. හරි? ස්තන ග්‍රන්ථි හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා. රයිට්. තව තියෙනවා. ඉතින් ඊළඟට සමට යටින් පිහිටනවා අපේ අදස්චර්මීය මේද ස්තරය. මේ සමට යටින් තියෙන මේද ස්තරය තැම්පත් වීම වැඩි වෙලා සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මේ දේහය පෘෂ්ටිමත්ව වර්ධනය වෙනවා. පෘෂ්ටිමත් අපි කියන පිරිලා, පිරිපුන්. ඒ වගේ වර්ධනයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ත්‍රීන්ගෙත් මොකද වෙන්නේ පුතේ? සාමාන්‍යයෙන් කිහිලි ඉකිලි සහ ප්‍රජනක අවයව ආශ්‍රිතව රෝම වර්ධනය වීම ආරම්භ වෙනවා. හරි? ඔන්න ඔය වගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර වැදගත්ම වෙන කාරණය මොකද්ද? ඩිම්බ කෝෂ තුල හරි ඩිම්බ කෝෂ තුල ඩිම්බ නිෂ්පාදනය වෙලා මේ ඩිම්බ මෝචනය වීම පටන් ගන්නවා. හරි ඩිම්බ මෝචනය වීම පටන් ගන්නවා. අපි ඉස්සරහට කතා කරමු මොකද්ද ඩිම්බ මෝචනය කියන්නේ කියලා. රයිට් ලියමු ළමයි අංක 1 ලියන්න අංක 1 වයස අවුරුදු 10 14 පමණ වන විට වයස අවුරුදු 10 ඉරක් 14 පමණ වන විට ස්ත්‍රීන් තුල ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම හෙවත් ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම හෙවත් ස්ත්‍රීන් ලිංගිකව පරිණත වීම සිදුවේ. ස්ත්‍රීන් ලිංගිකව පරිණත වීම සිදුවේ. ලියවලා ළමයි අංක 2 ලියන්න අංක 2 ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ
ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කිරීම සඳහා උදේ ලියන්න රෝම ඉලක්කම් 1 ඊස්ට්‍රජන් රෝම ඉලක්කම් 2 ප්‍රොජෙස්ටරෝන් ඒ යන හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැදගත් වේ. හරි. ඊළඟට ස්ත්‍රීන් තුළ ඇති වෙන ද්විතීක ලිංගික ලක්ෂණ සඳහන් කරන්න තියෙනවා. අපි ඔය ටිකත් ලියා ගමු ඉක්මනට. ලියමු රෝම ඉලක්කම් 1 කිහිලි ඉකිලි සහ ප්‍රජනක අවයව ආශ්‍රිතව රෝම වර්ධනය වේ. රෝම ඉලක්කම් 2 ස්තන ග්‍රන්ථි හොඳින් වර්ධනය වීම සිදුවේ. රෝම ඉලක්කම් 3 උකුල පළල් වේ. රෝම ඉලක්කම් 4 අදශ්චර්මයේ මේදය තැන්පත් වී දේහය පෘෂ්ටිමත් වේ. රෝම ඉලක්කම් 5 අස්ථි සහ පේශීවල වර්ධනය වේගවත් වේ. දෙවලමයි ඩිම්බ මෝචනය වීම පුතේ වරහන් ඇතුලේ දාන්න ඔසප් චක්‍රය. ඔය ඩිම්බ මෝචනය කියන ක්‍රියාවලියත් එක්ක තමයි ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ. අපි ඔසප් චක්‍රය ගැන වෙනම කතා කරනවා මාතෘකාවක් හැටියට. හරි? ලියන්න ඩිම්බ මෝචනය වීම වරහන් ඇතුලේ ඔසප් චක්‍රය ආරම්භ වීම සිදුවේ. හරි. පුතේ ඔන්න මේ යෞනුදාව සහ ද්විතීක ලිංගික ලක්ෂණ. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙනවා මොකද්ද? පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන. හරි? පුරුෂ ප්‍රජනක පද්ධතිය. right. පුතේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ මූලික කොටස් ටික අපි දැනගෙන ඉන්න ඕනේ. හරි? ප්‍රධාන කොටස් ටික දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ කොටස් වලින් ඉටු කරන කාර්යයන්. ඊට පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතියේදී මේ ලිංගික ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? ඔන්න ඔය කරුණු තුන තමයි ඔතනදී ප්‍රශ්න කරන්නේ.
හරි පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් ටික කොටස් වලින් ඉටු කරන කාර්යයන් සහ එතනදී සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි. පුතේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ අවයව පිහිටනවා කොහොමද? දේහෙන් බාහිරව පිහිටන්නේ. දැන් ගෙදර ඉන්න අම්මගෙන් තාත්තගෙන් ගුටි කන්ට විද්දන්නෙත් නැහැ. තෝ මොනවද ඉගෙන ගන්න හරි මේ කියලා නේද? වෙනදා අපි මේ පාඩම් ඉගෙන ගන්නේ කොහෙද? ඉස්කෝලේදී එහෙම නැත්නම් පන්තියේදී. නේ? දැන් අපේ නෝනත් ගෙදර ඉන්නවා. සමහර විට බලනවත් දන්නේ මොනවා උගන්වනවද දන්නේ නැහැ කියලා. හරිද? දැන් පුතේ මේ පාඩමේ මං කිව්වා අපට ඉගෙන ගන්න තියෙන විෂය කරුණු ටික පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ ඊළඟට ඔයාලට විශේෂයෙන් මේකෙදි එන ප්‍රශ්න ගැටලු ටික අහන්න. මට එතකොට පාඩම සම්පූර්ණයෙන් විසඳලා निराකරණය කරලා දෙන්න පුළුවන්. හරි? රයිට්. පුරුෂ ප්‍රජනක පද්ධතියේදී ළමයි අපි මෙන්න මේ රතු පාටින් මේ කොටස කියනවා මොකද? ශිෂ්ණය කියලා. මේ කොටස පිහිටන්නේ කොහොමද? දේහෙන් බාහිරව. දේහෙන් බාහිරව පිහිටන්නේ. ඊළඟට වුෂණ කෝෂ පිහිටන්නේ කොහොමද? දේහෙන් බාහිර. හරි? දේහෙන් බාහිරව පිහිටන්නේ. හැබැයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේදී හරි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේදී ප්‍රජනක අවයව කොහෙද පිහිටන්නේ? දේහේ අභ්‍යන්තරයට වෙන්නේ. හරි? ඔතන තියෙන වෙනස්කම. රයිට්. ඊළඟට මේ අපට පෙන්වන්නේ මේකේ පැති පෙනුම. පැත්තෙන් බලපුවාම අපි හරස්කඩක් අරන් බලපුවාම කොහොමද අපිට ප්‍රජනක පද්ධතියේ මේ අවයව පිහිටලා තියෙන ආකාරය. හරි? රයිට්. එතකොට පුතේ ඔය වගේ තමයි අභ්‍යන්තරයේ කොටස් ටික පිහිටන්නේ. දැන් අපි මේ කොටස් ටික ඉස්සරලා නම් කරලා ඉමු. හරි. මට කියන්න මෙන්න මෙතන මේ තියෙන කොටස මොකද්ද? ඔව්. පුතේ ඔය ඉස්සරව මුඩින්ම තියෙන ඊතලයෙන් නම් කරලා තියෙන්නේ මොන කොටසද? ඔය තමයි මොකද? මුත්‍රාශය. හරි? මුත්‍රාශය. ඒතර මුත්‍රාශයට මෙන්න මේ මුත්‍රාදර නාලිකාව වලින් මුත්‍රා පැමිණෙනවා. හරි? මුත්‍රාශය. නම් කරගමු අපි. ඊළඟට තියෙනවා ශුක්‍ර ආශයිකා කියලා ව්‍යුහයක්. බලන්න ඊතල තියෙන තැන් හොඳට බලන්න. ශුක්‍ර ආශයිකාව. ඊළඟ පුතේ අපේ මේ මෙන්න මේ නාලයට අපි කියනවා ශුක්‍රදර නාලය කියලා. හරි? ශුක්‍රදර නාලය. එතකොට ඒක ශුක්‍ර ආශයිකාව ඔස්සේ මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඊළඟට අපේ මේ මුත්‍රාශයේ ඉඳන් එන මුත්‍ර වාහිනිය. මෙන්න මේ දෙකම මෙන්න මෙතනදී සම්බන්ධ වෙනවා. ශුක්‍රනාලය සහ මුත්‍ර වාහිනිය. හරි? පුරුෂ ප්‍රජනක පද්ධතියේදී ওই දෙකම එකට සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. හරි? ඔතෙන්ට අපි කියනවා මොකද්ද? පුරස්ති ග්‍රන්ථිය. පුරස්ති ග්‍රන්ථිය. රයිට්. ඊට පස්සේ පුතේ ඔන්න තියෙනවා මොකද්ද? මුත්‍ර මාර්ගය. මුත්‍ර මාර්ගය. ඊළඟට ශිෂ්ණය තියෙනවා. හරි? ශිෂ්ණය පේශී වලින් හැදිලා තියෙන ව්‍යුහයක්. පුතේ ඊට පස්සේ මේ ශුක්‍රාණු උෂණ කෝෂ වල ඉඳන් අරන් යන ශුක්‍රනාලය තියෙනවා. හරි? ශුක්‍රනාලය. ඊට පස්සේ පුතේ මේ ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරලා තියාගන්න වැදගත් වෙනවා. අපිවුෂණ කියන කොටස. අපිවුෂණ. හරි? ඊට පස්සේ වුෂණය තුල තමයි ශුක්‍රාණු නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ. පුතේ මේ වුෂණය අපිවුෂණ මේ සියල්ලම සම් ආවරණයකින් වට වෙලා තියෙනවා. ඒතර ඒකට අපි කියනවා වුෂණ කෝෂය කියලා. හරි? උෂණ කෝෂය. හරි නේද? රයිට්. එහෙනම් ඔන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස්. හරි? දැන් ළමයි පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් මොකද කරන්නේ? නව ජීවියෙක් බිහි කිරීමට අවශ්‍ය පුං ජන්මාණු සෛල. එහෙම නැත්නම් ශුක්‍රාණු ජනනය කිරීමේ ක්‍රියාවලිය. ඕක තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. ඊට පස්සේ මේ ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට සම්ප්‍රේෂණය කිරීම. හරි?
පුංජන්මානු නිෂ්පාදනය කරලා ඒවා පුතේ මොකද වෙන්නේ පරිණත වෙනකන් ගබඩා කරලා තියාගන්නවා ඊට පස්සේ ප්‍රජනන ක්‍රියාවලියේදී ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට ශුක්‍රාණු සම්ප්‍රේෂණය කිරීම. ඒතර ඔන්න ඔය ක්‍රියාවලිය තමයි පොදුවේ පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් සිද්ධ කරන්නේ. හරි. අපි ලියාගෙන ඉමු පුතේ. තියෙනවා මාතෘකාව පුරුෂ ප්‍රජනක පද්ධතිය. ලියන්න අංක 1 ප්‍රජනනයේදී පුංජන්මානු සෛල හෙවත් ශුක්‍රාණු ජනනය කිරීම සඳහා පුරුෂ ප්‍රජනක පද්ධතිය සකස් වී ඇත. පුරුෂ ප්‍රජනක පද්ධතිය සකස් වී ඇත. ලියවලමයි අංක 2 පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටසක් දේහයෙන් බැහැරවද කොටසක් දේහයේ අභ්‍යන්තරවද පිහිටා ඇත. දේහයේ අභ්‍යන්තරවද පිහිටා ඇත. හරි. පුතේ අපි කොටස් ටික නම් කරා. දැන් අපිට තියෙනවා එක එක ව්‍යුහ මේ වගේ ලක්ෂණ සහ කාර්යයන්. රයිට්. පුතේ වුෂණ යුගල. දැන් පුතේ අපේ මේ වුෂණ අපි කියන්නේ වුෂණ කෝෂ මම එකක් අඳිනවා. වුෂණ කෝෂයක් ගත්තාම වුෂණ කෝෂය ඇතුලේ පිහිටන කොටසට තමයි අපි කියන්නේ වුෂණය කියලා. හරි. මේ වුෂණය අනුඛණ්ඩිකා. ඒ කියන්නේ එකිනෙකට බෙදුණු අනුඛණ්ඩිකා වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කියනවා වුෂණයක අනුඛණ්ඩිකා 250ක් වගේ තියෙනවා කියලා. හරි? අනුඛණ්ඩිකා 250ක් වගේ තියෙනවා. ඊළඟට පුතේ මේ වුෂණ කෝෂයක් ඇතුලේ ගත්තොත් අභ්‍යන්තර ව්‍යුහය ගත්තොත් මේ ඇතුලේ තියෙනවා ශුක්‍රදර නාලිකා තියෙනවා. අපි මේකේ හරස් කඩක් අරන් ඇතුලේ බැලුවා ශුක්‍රදර නාලිකා තියෙනවා. මේ ශුක්‍රදර නාලිකාවල තියෙනවා මොනවද? ශුක්‍රාණු මාතෘ සෛල. ශුක්‍රාණු මාතෘ සෛල. මෙන්න මේ ශුක්‍රාණු මාතෘ සෛල ඌනන විභාජනයට ලක් වෙලා හරි මේ ශුක්‍රාණු මාතෘ සෛල ඌනන විභාජනයට ලක් වෙලා හැදෙනවා මොනවද? ශුක්‍රාණු සෛල නිපදවන. තර වුෂණ කෝෂ තුල ඔන්න ඔය ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. හරි? ලියමු වුෂණ කෝෂ යුගල ලක්ෂණ යටතේ පුතේ ලියන ලක්ෂණ යටතේ අනුඛණ්ඩිකා 250කින් පමණ සෑදී ඇත. අනුඛණ්ඩිකා 250කින් පමණ සෑදී ඇත. ළමයි ළඟට මේවා තුල
ශුක්‍රදර නාලිකා පිහිටයි. ශුක්‍රදර නාලිකා පිහිටයි. ශුක්‍රදර නාලිකා පිහිටයි. right පුතේ අන්තිම කරුණ තව එක රූලයි ඕනේ. ලියන්න. ශුක්‍රදර නාලිකා තුල ශුක්‍රදර නාලිකා තුල ශුක්‍රාණු මාතෘ සෛල ඇත. ශුක්‍රාණු මාතෘ සෛල ඇත. හරි. පුතේ ලියමු කාර්ය යටතේ අපි කිව්වා මොකද්ද? ශුක්‍රාණු මාතෘ සෛල වලින් ශුක්‍රාණු නිෂ්පාදනය කරනවා. ලියන කාර්ය. ශුක්‍රාණු මාතෘ සෛල මගින් ශුක්‍රාණු මාතෘ සෛල මගින් ශුක්‍රාණු නිපදවීම ශුක්‍රාණු නිපදවීම හරි. අපිට ඊළඟට අපිවුෂණ කොහොමද නිර්මාණය වෙන්නේ? ඔන්න වුෂණයේ තියෙනවා ඊට පස්සේ වුෂණ කෝෂය මේක ඇතුලේ ශුක්‍රදර නාලිකා තියෙනවා කියවනේ. මේ ශුක්‍රදර නාලිකා සියල්ලම එකතු වෙලා පුතේ හැදෙනවා මේ වගේ ව්‍යුහයක්. මේකට තමයි අපි කියන්නේ මොකද්ද? අපිවුෂණය කියලා. අර ශුක්‍රදර නාලිකා තුල නිපද වුණ ශුක්‍රාණු පරිණත වෙනකන් తాවකාලිකව ගබඩා කරලා තියෙන්නේ කොහෙද? අපිවුෂණ තුල. හරි? රයිට් ලියමු අපිවුෂණ යුගලය. ලියන්න. ලක්ෂණ ලියමු පුතේ. ශුක්‍රදර නාලිකා සියල්ල ඒක රාශී වී ශුක්‍රදර නාලිකා සියල්ල ඒක රාශී වී නිර්මාණය වී ඇත. නිර්මාණය වී ඇත. ලියමු කාර්ය. ලියන කාර්ය. ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කර තැබී. ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කර තැබී. ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කර තැබී. හරි. ඊළඟට පුතේ අපි ඉගෙන ගත්තා මොකද්ද? ශුක්‍ර ආශයිකාව. මේ ශුක්‍ර ආශයිකාවත් එක්ක ඔතන තව ග්‍රන්ථි කීපයක් තියෙනවා. ඒවා තමයි මම ඔතන ඔයාලට දීලා තියෙන්නේ මොනවද? පුරස්ති ග්‍රන්ථිය, කූප ග්‍රන්ථි කියලා. හරි? ශුක්‍ර ආශයිකාව. ඔය ශුක්‍ර ආශයිකාවත් එක්කමයි පිටන්නේ. හරි? ශුක්‍ර ආශයිකාව ඊළඟට පුරස්ති ග්‍රන්ථිය සහ කූප ග්‍රන්ථි. පුතේ මෙන්න මේ ග්‍රන්ථි වලින් දැන් දන්නවා අපේ දේහයේ පිහිටන ග්‍රන්ථි වලින් කරන්නේ මොකද්ද? එක එක ශ්‍රාවයන් නිෂ්පාදනය කරනවා. හරි? ශ්‍රාවයන් නිෂ්පාදනය කරනවා. ඒතර දැන් ශුක්‍රාණු තියෙන්නේ කොහෙද? අපිවුෂණ තුල ගබඩා වෙලා. අපිවුෂණ තුල ගබඩා වෙලා. ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරනකොට මෙන්න මේ ශුක්‍ර නාලය ඔස්සේ මොකද වෙන්නේ? ශුක්‍රාණු එනවා ශුක්‍රාණු ආශයිකාව වෙතට. මෙතෙන් එනවා. ඊපස්සේ මේ ශුක්‍රාණු අර ශුක්‍ර ආශයිකාව කූප ග්‍රන්ථි පුරස්ති ග්‍රන්ථි වලින් නිපද වෙන ශ්‍රාවයන් සමග මිශ්‍ර වෙනවා. මේක ආසන්න වශයෙන් සුදු පැහැති ශ්‍රාවයන්. මේ ශ්‍රාවයන් වලින් මොකද කරන්නේ? ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සපයනවා. ඊළඟට අර ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ඇතුළු වුණාට පස්සේ මේ යෝනි මාර්ගය ගර්භාෂය ඔස්සේ ගමන් කරන්න අවශ්‍ය මාධ්‍ය සපයන. හරි? දැන් මේ ග්‍රන්ථි වලින් නිපදවන ශ්‍රාවයන් මේවෙන් මොකද කරන්නේ පුතේ? ශුක්‍රාණු වලට පෝෂණය සපයනවා. ඊට අමතරව මාධ්‍ය සපයනවා. හරි? රයිට්.
शुक्र आशयिका पुरस्ति ग्रंथि कूप ग्रंथि लियमु लक्षण යටතේ සුදු පැහැති ශ්‍රාවයන් නිපදවයි සුදු පැහැති ශ්‍රාවයන් නිපදවයි ලියලම ඊළඟ රූලෙන් ලියන්න ඊළඟ රූලෙන් දේහයේ අභ්‍යන්තරයට වන්නට දේහයේ අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇත දේහේ අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇත දේහේ අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇත පුතේ ඔන්න ඊළඟට තියෙනවා ද ශිෂ්ණය ළමයි ශිෂ්ණය පේශීමය ව්‍යුහයක් පේශී වලින් නිර්මාණය වෙලා තියෙනවා හරි මේ ශිෂ්ණය දේහෙන් බාහිරව පිහිටන්නේ ශිෂ්ණයට රුධිරය පිරුණහම මේක දෘಢ තත්ත්වයටපත් වෙනවා හරි රුධිරය පිරුණහම මේක දෘঢ় තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ තමයි අර ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුළු කිරීම පහසුයි පැහැදිලි අයන ශිෂ්ණය වැදගත් වෙනවා මොකේද ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට සම්ප්‍රේෂණය කිරීම සඳහා right ලියමු අංක 4 යටතේ ශිෂ්ණය පේශීමය ව්‍යුහයකි පේශීමය ව්‍යුහයකි හරි පේශීමය ව්‍යුහයකි පුතේ ලියමු ඊළඟ රූලෙන් මෙය රුධිරයෙන් පිරුණු විට මෙය රුධිරයෙන් පිරුණු විට මෙය රුධිරයෙන් පිරුණු විට දෘಢතාවයට පත්වේ දෘಢතාවයට පත්වේ දෘಢතාවයට පත්වේ හරි අපතේ ඊළඟට මේ ශිෂ්ණයේ කෙලවර හරි ශිෂ්ණයේ කෙලවර මෙන්න මේ කොටස ශිෂ්ණයේ කෙලවරට අපි කියනවා මොකද්ද ශිෂ්ණ මුණ්ඩය කියලා හරි ශිෂ්ණ මුණ්ඩය කියලා කියනවා right ලියමු ශිෂ්ණේහි කෙලවර ශිෂ්ණේහි කෙලවර ශිෂ්ණේහි කෙලවර උද්දතකම ඇතුළේ ලියන්න ශිෂ්ණ මුණ්ඩය ශිෂ්ණ මුණ්ඩය නම් වේ ශිෂ්ණ මුණ්ඩය නම් වේ හරි පුතේ ශිෂ්ණේ කෙලවර කොටසක් තියෙනවා අපි ඒකට කියනවා මොකද්ද ශිෂ්ණ මුණ්ඩය කියලා ශිෂ්ණ මුණ්ඩය මෙන්න මේක පෙර සම කියලා හඳුන්වන සම් ආවරණයකින් වට වෙලා තියෙනවා හරි පෙර සම කියලා හඳුන්වන සම් ආවරණයකින් ආවරණය වෙලා තියෙනවා right ලියමු මෙය පෙර සම නම් සම්පටලයකින් පෙර සම නම් සම්පටලයකින්
ආවරණය වී ඇත. ආවරණය වී ඇත. ආවරණය වී ඇත. හරි. අපතේ පුරුෂ ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපි ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න යන්නේ. හරි. ප්‍රශ්න නැහැ. පුතේ ඔන්න බලන්න එහෙනම් මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. මේ ළමයි අපිට පෙන්වන්නේ උෂණයක අභ්‍යන්තර ව්‍යුහය. හරි උෂණයක අභ්‍යන්තර ව්‍යුහය ඉස්සරවම පෙන්වන්නේ මෙතනින් පෙන්වන්නේ. හරි උෂණයක අභ්‍යන්තර ව්‍යුහය. තර මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන කොටස් මේ නූල් වගේ තියෙන ඒවට තමයි මොනවද කියන්නේ ශුක්‍රදර නාලිකා කියලා. ශුක්‍රදර නාලිකා. පුතේ ශුක්‍රදර නාලිකාවක් හරස් අතට කපපුවාම පේන හරස්කඩ තමයි දෙවෙනි රූපයෙන් අපිට පෙන්වන්නේ. එතකොට ඔයාලට මේ දම් පාට එහෙම නැත්නම් නිල් පාටට හුරු මෙන්න මේ හරිය පෙන්නනවා සෛල. මේ සෛල වලට අපි කියනවා මොනවද? අන්තරාල සෛල එහෙම නැත්නම් ශුක්‍රාණු මාතෘ සෛල. හරි? අන්තරාල සෛල එහෙම නැත්නම් ශුක්‍රාණු මාතෘ සෛල. තර මෙන්න මේ ශුක්‍රාණු මාතෘ සෛල ඌර්ණන විභාජනයට ලක් වෙලා මොකද වෙන්නේ? ශුක්‍රාණු සෛල හදනවා. ඌර්ණන විභාජනයට ලක් වෙලා ශුක්‍රාණු සෛල හදනවා. පුතේ ශුක්‍රාණුවක තියෙනවා ප්‍රධාන කොටස් 4ක්. හරි ශුක්‍රාණුවක තියෙනවා ප්‍රධාන කොටස් 4ක්. ඔය උඩින්ම තියෙන කොටසට අපි කියනවා මොකද්ද? හිස. හරි හිස කියලා කියනවා. මේ හිසේ කෙලවර මෙන්න මෙතන තියෙනවා මොනවද? එන්සයිම වලින් පිරුණු කොටසක්. හරි එන්සයිම වලින් පිරුණු කොටසක් තියෙනවා මෙන්න මෙතන. ඒක අපට ඉදිරියේදී වැදගත් වෙනවා. ඊළඟට ගෙල කියලා හඳුන්වන කොටසක් තියෙනවා. ඒ කියන්නේ අර මේ සිහින් කොටස ආරම්භ වෙන තැන අපි කියනවා ගෙල කියලා. ඊට පස්සේ පුතේ මයිටොකොන්ඩ්‍රියා වගේ ව්‍යුහ බහුලව පිහිටන කොටසක් තියෙනවා. අපි කියනවා මධ්‍ය කොටස කියලා. ඒතර ඔය හරිය තියෙන ඉන්ද්‍රිකා වලින් තමයි මේ ශුක්‍රාණු චලනයට අවශ්‍ය ශක්තිය නිපදවලා දෙන්නේ. හරි? ඊට පස්සේ වලිගය තියෙනවා. මේ වලිගය වැදගත් වෙනවා පිහිනා යාම සඳහා. හරිද? දැන් පුතේ ඔතනදී නිපද වුණ උෂණ කෝෂ තුලදී නිපද වුණ ශුක්‍රාණු తాවකාලිකව මේවා පරිණත වෙනකන් ගබඩා කරලා තියෙනවා කොහෙද? අපි උෂණ තුල. අපි උෂණ තුල. ඊට පස්සේ ප්‍රජනන ක්‍රියාවලියේදී මේවා ශුක්‍රදර නාලිකාව ඔස්සේ ශුක්‍ර ආශයිකාව පුරස්ති ග්‍රන්ථි කූප ග්‍රන්ථි වලට ගිහිල්ලා ඊට පස්සේ පුතේ මුත්‍ර නාලය සම්බන්ධ වෙනවා. මෙන්න මේ ඔස්සේ ශිෂ්ණයෙන් මොකද වෙන්නේ? ශිෂ්ණයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුළු වෙනවා. ඔන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දල වශයෙන්. හරි? රයිට්. අපි ඔය ටික ලියාගෙන මම ක්‍රියාකාරීත්වය පෙන්වන්නම් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. පුතේ ඔය සටහන ලියාගමු. ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලියන්න අංක 1. පුරුෂ ප්‍රජනක පද්ධතියේ වෘෂණ තුල පිහිටන
උෂණ තුල පිහිටන ශුක්‍රදර නාලිකා දහසක් පුතේ ලියන්න 1000ක් විතර තියෙනවා ශුක්‍රදර නාලිකා 1000ක් පමණ හඳුනාගත හැකිය. පමණ හඳුනාගත හැකිය. ලියම ළමයි අංක 2 ශුක්‍රදර නාලිකා තුල පිහිටන ශුක්‍රාණු මාතෘ සෛල ඌනන විභාජනයෙන් බෙදීම මගින් ශුක්‍රාණු සෛල නිපදවනු ලැබේ. හරි. පුතේ එහා පැත්තේ ඉඳ තියෙනවා. මම පුතේ දීලා තියෙනවා ශුක්‍රාණුවක රූප සටහනක් දීලා තියෙනවා. මේකේ කොටස් ටික අපි නම් කරගමු. කොටස් ටික නම් කරගන්න. හරි ලියමු ළමයි අංක 3 ලියන්න අංක 3 ශුක්‍රාණු සෛලයක ප්‍රධාන කොටස් හතරක් හඳුනාගත හැකිය. ප්‍රධාන කොටස් හතරක් හඳුනාගත හැකිය. ලියම අංක 4 ශුක්‍රාණුවක හිසෙහි කෙළවර එන්සයිම පිහිටයි. ලියමු ළමයි ඒකටම මෙම එන්සයිම ඩිම්බ සෛලයේ බිත්තිය ජීර්ණය කිරීම සඳහා උපකාරී වේ.
ජීර්ණය කිරීම සඳහා උපකාරී වේ. right. ලෙවලමයි අංක 5 ලියන අංක 5 ශුක්‍රාණු සෛලයක පිහිටන වලිගය මගින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලදී ගර්භාෂය ඔස්සේ පිහිනා යාමට අවශ්‍ය බලය සපයයි. පුතේ ලියමු රූලක් කැරලක් තරුවක් දාලා ලියන රූලක් කැරලක් තරුවක් දාලා ශුක්‍රාණු ජනනය වීමේ ක්‍රියාවලිය උෂ්ණත්වයට සංවේදී වේ. හරි. අපතේ මේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය උෂ්ණත්වයට සංවේදී නිසා දැන් අපි දන්නවා අපේ දේහ අභ්‍යන්තර උෂ්ණත්වය සාමාන්‍යයෙන් පුතේ තියෙන්නේ සෙල්සියස් අංශක 37 විතර. දේහ අභ්‍යන්තර උෂ්ණත්වය. හරි. ඒතර ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඊට වඩා අඩු උෂ්ණත්වයකට. ඒක නිසා මේ වෝෂණ කෝෂ දේහෙන් බාහිරව පිහිටන. හරි? මේ වෝෂණ කෝෂ ඒක නිසා තමයි දේහෙන් බාහිරව පිහිටන්නේ. දේහේ අභ්‍යන්තරව තිබ්බනම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් විතරයි. ඒතොර අර ශුක්‍රාණු සෛල ජනනය වීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මේ ශුක්‍රාණු සෛල විනාශ වෙන්න පුළුවන්. හරි? ඒක නිසා සාමාන්‍යයෙන් පුතේ පිරිමි දරුවන්ට මේක ස්ත්‍රී පාර්ශවයටත් පොදුයි. ඇඳුම් අදිනකොට එහෙම ඔය කළු පැහැයට හුරු විශේෂයෙන් අපි යට ඇඳුම් පාවිච්චි කරනවා. කළු පැහැයට හුරු යට ඇඳුම් භාවිතය අඩු කරන්න කියලා තියෙන පුළුවන් තරම්. ඇයි ඒ? අපි දන්නවා කළු පැහැති ඇඳුම් වලින් තාප ශක්තිය අවශෝෂණය කරනවා. පිට කරන්නේ නැහැ. සුදු පැහැති පෘෂ්ඨ වලින් මොකද කරන්නේ? තාපය පිට කරනවා. ඒතර බාහිර පරිසර උෂ්ණත්වය සාමාන්‍යයෙන් තියෙන පුතේ සෙල්සියස් අංශක 25 28 වගේනේ. නේද? 25 28 වගේ. ඒතර මේ වගේ උෂ්ණත්වය ආසන්න වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන් නම් හොඳයි. අපි අර කළු පැහැති ඇඳුම් ඇඳලා තියෙන වෙලාවකදී බාහිර තාප ශක්තියත් අවශෝෂණය කරන නිසා මෙතන උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒකයි ඔය පිරිමි ළමයින්ට එහෙම විශේෂයෙන් කියන්නේ මොකද පුතේ ඇඳුම් අඳිනකොට කලිසම් වගේ අඳිනකොට මේක ගැහණු දරුවන්ටත් පොදුයි. මම ඒක ඉස්සරහට කියන්නම් ඇයි කියලා. අර හිර වෙන ඇඳුම් ඇඳපුවාම මොකද වෙන්නේ? මේ තාප ශක්තිය පිට වෙන්න විදිහක් නැහැ. ඊළඟට සාමාන්‍යයෙන් බඩ අඩු කරගන්න එහෙම ඕන නම් මොකද කියන්නේ? අර පටියක් දාන්න කියනවනේ තද කරලා පටියක් දාන්න කියන. ඇයි ඒ? ඒතර මේ පේශී තද වෙලා තියෙන නිසා එතන උෂ්ණත්වය වැඩි වෙලා මේද දහණය වැඩි වෙනවා.
ඒ වගේ පුතේ ප්‍රජනක අවයව ආශ්‍රිතව අපි ඇඳලා තියෙන ඇඳුම් තදයි නම් එතන ජනනය වෙන උෂ්ණත්වය වැඩි. ඒතර මේ ප්‍රජනන ක්‍රියාවලියේදී නිපද වෙන ජන්මාණු සෛල වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. හරි? හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අන්නේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. හරි? ඒතර වෘෂණ කෝෂ දේහයෙන් බාහිරව පිහිටන්නේ මේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය උෂ්ණත්වයට සංවේදී නිසා. හරි? right ලියමු. ඊළඟ අංකේ ලියන්න ඊළඟ අංකේ එබැවින් දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීම සඳහා වෘෂණ කෝෂ දේහයෙන් බාහිරව පිහිටා ඇත. අපිට ඊළඟට තියෙනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්න. බලන්න. හරි. පුතේ යන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඊළඟට පුරුෂ ප්‍රජනක පද්ධතිය. දැන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිහිටන්නේ උදර කුහරය තුල. හරි? උදර කුහරය තුල තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිහිටන්නේ. එතකොට පුතේ මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය අපට ඉදිරියෙන් අභ්‍යන්තරය නිරීක්ෂණය වෙන හැටි. හරි ඉදිරියෙන් අභ්‍යන්තරය නිරීක්ෂණය වෙන හැටි. අපිට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඔය වගේ බාහිරින් නිරීක්ෂණය කරන්න බෑ. අභ්‍යන්තර ව්‍යුහය පෙන්වලා තියෙනවා. ඒතර ඒකෙම පැතිපෙනුම මෙතනින් පෙන්වලා තියෙනවා. හරි පැතිපෙනුම. එතකොට අපි බලමු චුට්ටක් බලන්න මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ ව්‍යුහය මොකද්ද? මුත්‍රාශය. මේක තමයි මුත්‍රාශය. එතකොට මුත්‍රාශයෙන් ආරම්භ වෙන මුත්‍ර මාර්ගය තමයි මේ තියෙන්නේ. මුත්‍ර මාර්ගය. එතකොට පුතේ ස්ත්‍රීන්ගේ මුත්‍රා බැහැරවීම සිද්ධ වෙන්නේ ඔන්න ඔය විවරය හරහා. මේ මුත්‍ර මාර්ගය හරහා. යෝනි මාර්ගය පිහිටන්නේ ඊට පිටුපසින්. හරි? ඒතර මේ තියෙන යෝනි මාර්ගය අවසන් වෙන තැන තියෙනවා ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය කියලා. හරි? යෝනි මාර්ගය අවසන් වෙන තැනට අපි කියනවා මොකද්ද? ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය. ඊපස්සේ මෙතන අභ්‍යන්තරයේ තියෙනවා ගර්භාෂය. ඒ ගර්භාෂයේ දෙපැත්තෙන් පිහිටනවා පැලෝපීය නාල යුගලයක්. මේ එකක්. පැලෝපීය නාල යුගලයක්. හරි මේ එකක්. ඒතර මේ පැලෝපීය නාලයේ කෙළවරට සම්බන්ධ වෙලා තියෙනවා මොකද්ද? ඩිම්බ කෝෂයක්. මේ ඩිම්බ කෝෂයෙන් තමයි ඩිම්බ නිපදවීම සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ඩිම්බ කෝෂය බන්ධනී වලින් ගර්භාෂයට සම්බන්ධ වෙලා තියෙනවා. හරි? ඔන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් ටික. හරි? කොටස් ටික. දැන් මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තරය අපට නිරීක්ෂණය වෙන ආකාරය. මේ තියෙන යෝනි විවරය හරි මේ යෝනි මාර්ගය මේ කොටස මේ තමයි ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය. මේ කොටස ගර්භාෂ බිත්තිය. මේ දෙපැත්තෙන් තියෙන ගර්භාෂ බිත්තිය. හරි? මේ ගර්භාෂ කුහරය. මෙන්න ඒකට පැලෝපීය නාල යුගලය සම්බන්ධ වෙන හැටි ඒ කෙළවර තියෙනවා ඩිම්බකෝෂ යුගල. හරි? right. ලියමු අංක 1. ලියන්න අංක 1.
ජායා ජන්මානු සෛල හෙවත් ජායා ජන්මානු සෛල හෙවත් ඩිම්බ සෛල නිපදවීම සඳහාත් ඩිම්බ සෛල නිපදවීම සඳහාත් සංසේචනයෙන් පසු සංසේචනයෙන් පසු කලලය වර්ධනය වීම සඳහාත් කලලය වර්ධනය වීම සඳහාත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හැඩගැසී ඇත. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හැඩගැසී ඇත. හරි පුතේ අපි කොටස් ටික නම් කරගමු. මම රූප සටහන දීලා තියෙනවා. නම් කරන්න පැලෝපීය නාලය ඊළඟට ඩිම්බකෝෂය ගර්භාෂය ඊළඟට මුත්‍රාශය මුත්‍ර මාර්ගය යෝනි විවරය යෝනි මාර්ගය රූප සටහන් නම් කරගමු ළමයි. හරිනේ රයිට්. අපතේ මේ ඊළඟට අපිට ඉදිරියෙන් ගත්තාම මේ අපිට හරස්කඩ පෙනුම හරි මේ දික්කඩක පෙනුම ඉදිරි පෙනුම මේ දෙකෙන් ඕනම එකක් විභාගයේදී ප්‍රශ්න කරන්න පුළුවන්. හරි මේ දෙකෙන් ඕනම එකක් විභාගයේදී ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක නිසා පුතේ රූප සටහන් දෙකම නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි රයිට් අපි නම් කරගමු මෙතනත් අපිට පැහැදිලි පැලෝපීය නාලය ඊළඟට ගර්භාෂ බිත්තිය ගර්භාෂ කුහරය ඊළඟට ඩිම්බ කෝෂය අපි කියනවා කඩ රැලි කියලා මේ පැලෝපීය නාලයේ කෙරවල තියෙන ඊළඟට ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය පුතේ යෝනි මාර්ගය ගැප් ගෙල නම් කරගන්න ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය
හරි. අපිට ඉස්සෙල්ලා වගේම අපිට තියෙනවන්නේ ශ්‍රී ප්‍රජනක පද්ධතියේ එක එක ව්‍යුහවල ලක්ෂණ සහ කාර්යයන්. හරි. දැන් අපි කියව ඩිම්බ කෝෂ කොහමද? යුගලක් පිහිටනවා. හරි. ඩිම්බ කෝෂ යුගලක් පිහිටනවා. ඉතින් මේ ඩිම්බ කෝෂ ඇතුලේ තියෙනවා මොනවද? ප්‍රාථමික සියුනිකා කියලා සෛල. මෙන්න මේවා තමයි ඩිම්බ දක්වා වර්ධනය වෙන්නේ. හරි. ඩිම්බ දක්වා වර්ධනය වෙන්නේ. ඒතර ඩිම්බ කෝෂ වලින් තමයි ජායා ජන්මානු සෛල. එහෙම නැත්නම් ඩිම්බ නිපදවීම සිද්ධ වෙන්නේ. හරි. රයිට් ලියමු. ඩිම්බ කෝෂ යුගල ඉස්සරහින් ලක්ෂණ යටතේ උදර කුහරයේ ශ්‍රෝණී මේකලාව තුල ශ්‍රෝණී මේකලාව කියන්නේ පුතේ අස්තිය. හරි. ශ්‍රෝණී මේකලාව තුල ශ්‍රෝණී කුහරයේ පිහිටයි. ශ්‍රෝණී කුහරයේ පිහිටයි. ඊළඟට මේවා බන්ධනී මගින් ගර්භාෂ බිත්තියට සම්බන්ධ වේ. ගර්භාෂ බිත්තියට සම්බන්ධ වේ. හරි. පුතේ ලියමු අන්තිම කරුණ. බාහිකය සහ මජ්ජාව ලෙස කලාප දෙකක් හඳුනාගත හැකිය. බාහිකය සහ මජ්ජාව කියන පුතේ. මුලින් ඉඳන් ආයි කියන්නකෝ ඒ වාක්‍ය. මං කියවේ ළමයි මේවා බන්ධනී මගින් ගර්භාෂ බිත්තියට සම්බන්ධ වී ඇත. අපිට ඩිම්බ කෝෂය ගැන අපි ඉස්සරහට මේ කතා කරනවා ව්‍යුහය. එතන තියෙනවා මේ බාහිකය සහ මජ්ජාව. පිටත කොටසට අපි කියනවා බාහිකය, අභ්‍යන්තරයට කියනවා මජ්ජාව කියලා. හරි? අපි එතනදී විස්තර කතා කරමු. මේ වගේ නම් ඩිම්බ කෝෂයක්. මෙන්න මේ ඇතුලේ කොටසට අපි කියනවා මජ්ජාව. පිටින් තියෙන කොටසට කියනවා බාහිකය කියලා. හරි? ඊළඟට කියනවා බාහිකය සහ මජ්ජාව ලෙස කලාප දෙකකි. බාහිකය සහ මජ්ජාව ලෙස කලාප දෙකකි. හරි. ලියමු පුතේ කාර්යයන්, ඩිම්බ කෝෂවල කාර්යයන්. ඩිම්බ සෛල නිපදවා පැලෝපීය නාලය තුලට නිදහස් කිරීම. ඩිම්බ සෛල නිපදවා පැලෝපීය නාලය තුලට නිදහස් කිරීම. හරි. අපිට ඊළඟට දැන් මේ ඩිම්බ කෝෂයක් ළමයි මෙහෙම පිහිටනවා නම් හරි ඩිම්බ කෝෂයක් මෙහෙම පිහිටනවා නම් මේ ඩිම්බ කෝෂයට පැලෝපීය නාලය සම්බන්ධ වෙනකොට අපිට මෙන්න මේ වගේ ව්‍යුහ නිරීක්ෂණය කරන්න පුළුවන්. නිකන් මේක මේ රැලිති වගේ මෙහෙම තියෙනවා. හරි රැලිති වගේ පිහිටනවා. මේවට අපි කියනවා කඩ රැලි කියලා. හරි කඩ රැලි. මේ කඩ රැලි ළමයි මෙහෙම චලනය වෙමින් පවතින්නේ. අන්නේ චලනය වීම නිසා
ඩිම්බ කෝෂයෙන් නිදහස් කරන ඩිම්බ සෛලය මොකද වෙන්නේ? මේ පැලෝපීය නාලය තුලට ගමන් කරනවා. ඩිම්බ කෝෂයෙන් නිදහස් කරන ඩිම්බ සෛලය පැලෝපීය නාලය තුලට ඇද ගන්නවා මේ කඩරැලි වල චලනය නිසා. ඊට පස්සේ පැලෝපීය නාලය ඔස්සේ මේ ඩිම්බ සෛලය ගමන් කරනවා. හරි? සාමාන්‍යයෙන් පුතේ පැලෝපීය නාලය ඔස්සේ දවස් 7ක් වගේ මේ ඩිම්බ සෛලය යනවා. ତර මේ ඩිම්බය නිදහස් වෙලා මේ පැලෝපීය නාලයේ තියෙන හරි දවස් 7 14 අතර කාලයක්. දවස් 7 14 අතර කාලයක් මෙන්න මේ කාලය තුලදී ඩිම්බය ශුක්‍රාණුවක් මගින් සංසේචනය විය යුතුයි. එහෙම සංසේචනයක් සිද්ධ වුණොත් තමයි කලලයක් හටගන්නේ. මේ දවස් 7ට කලින් හෝ දවස් 14ට පසුව ශුක්‍රාණු ඇතුළු වුණාට සංසේචනයක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි? ඒතර මේ ඩිම්බය මෝචනය කියලා කියනවා පුතේ අපි. ඩිම්බ මෝචනය වෙලා මෙන්න මේ දින වකවානුව ඇතුලේ තමයි සංසේචනය සිද්ධ වෙන්නේ නැත්තේ. ඒතර මේ ශුක්‍රාණු සහ ඩිම්බ සෛලය අනිවාර්යෙන් සම්බන්ධ වෙන්නේ කොහෙදද? පැලෝපීය නාලය තුලදී. පැලෝපීය නාලය තුලදී තමයි සංසේචනය වීම සිද්ධ වෙන්නේ. හරි? right පැලෝපීය නාලය කියලා තියෙනවා ලියමු ළමයි. නාලාකාර ව්‍යුහයකි ලියමු ඊළඟ රූලෙන් මෙහි ඇති කඩරැලි චලනය වෙමින් පවතී. මෙහි ඇති කඩරැලි චලනය වෙමින් පවතී. ලියන්න ඊළඟ රූලෙන් එක් කෙළවරක් ඩිම්බ කෝෂයටද එක් කෙළවරක් ඩිම්බ කෝෂවලටද අනෙක් කෙළවර ගර්භාෂයටද විවර වේ. අනෙක් කෙළවර ගර්භාෂයටද විවර වේ. හරි. පුතේ ඊළඟට අපි කිව්වා මේ පැලෝපීය නාල යුගලයම සම්බන්ධ වෙනවා කොහටද? ගර්භාෂයට. මේක සම්බන්ධ වෙනවා ගර්භාෂයට. ඒතර ගර්භාෂයේ පුතේ කුහරයක් තියෙන්නේ. කුහරමය ව්‍යුහයක්. හරි? මේකේ තියෙනවා ගර්භාෂ බිත්තිය ඔය වගේ තැන්පත් වෙලා. ගර්භාෂ බිත්තිය. හරි? ගර්භාෂ බිත්තිය. ඒතර ගර්භාෂය කෙලවර වෙන තැනට තමයි අපි කියන්නේ ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය කියලා. හරි? ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය. ඊට මේ ගර්භාෂයේ ප්‍රධාන කලාප තුනක් අපි හඳුනා ගන්නවා. හරි? ඒතර මේ හරියට අපි කියන මොකද්ද? දේහය. හරි? ඊට පස්සේ මේ බුත්නය මෙතන කියනවා ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය. හරි? බුත්නය, දේහය, ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය කියලා. ඒතර අපිට එච්චර අධ්‍යයනය කරන්න නෑ. ඔයාලට හැබැයි දීලා තියෙනවා පුතේ පොදුවේ මතක තියාගන්න. මේක තමයි ගර්භාෂ කුහරය. ඊපස්සේ ගර්භාෂ කුහරයේ ගර්භාෂ බිත්තියෙන් වට වෙලා තියෙන්නේ. හරි? ගර්භාෂ බිත්තියෙන් වට වෙලා තියෙන්නේ. ළමයි මේ ඩිම්බයක් බැරි වෙලාවත් අපි හිතමු සංසේචනය වුණා. ඩිම්බ සංසේචනය වීමක් සිද්ධ වුණා කියලා. එතකොට මේ ඩිම්බය තව දින 7 14 වගේ කාලයක් ඇතුළත කොහෙද දෙන්නේ? ගර්භාෂයට එනවා.
ඇවිල්ලා මේ ගර්භාෂ බිත්තියේ පටක සිදුරු කරලා ගර්භාෂය තුල තැන්පත් වෙනවා. ගර්භාෂ බිත්තියේ පටක ඇතුළට ගිහිල්ලා තැන්පත් වෙනවා. ඊට පස්සේ තමයි මේ කලලය මෙහෙම වර්ධනය වීම සිද්ධ වෙන්නේ. හරි? එහෙනම් ගර්භාෂය තමයි කලලය වර්ධනය වීම සඳහා අපට අවකාශ සපයන්නේ. හරි? රයිට් ලියමු ගර්භාෂය යටතේ ලියන ලක්ෂණ කුහරමය ව්‍යුහයකි ලියමු ඊළඟ රූලෙන් බුද්ධය කවා දාලා දේහය සහ ග්‍රීවය ලෙස කොටස් තුනකි right ලියඹතේ ඊළඟ රූලෙන් ගර්භාෂය ගර්භාෂ බිත්තියෙන් වට වී ඇත. ගර්භාෂ බිත්තියෙන් වට වී ඇත. ගර්භාෂ බිත්තියෙන් වට වී ඇත. right ලියඹතේ ලියන කාර්යයන් කල වර්ධනය වීම සඳහා අවකාශය සැපේ. කලලය වර්ධනය වීම සඳහා අවකාශය සැපයීම. හරි පුතේ ඊට පස්සේ යෝනි මාර්ගය කියන්නේ මොකද? කුහරමය ව්‍යුහයක්. මේ යෝනි මාර්ගයෙන් බාහිර පරිසරයට ස්ත්‍රීපජනක පද්ධතිය විවර වෙනවා. අපි ඒකට කියනවා යෝනි විවරය කියලා. හරි? යෝනි විවරය. යෝනි විවරය. පුතේ ශුක්‍රාණු හරි ශුක්‍රාණු යෝනි විවරය ඔස්සේ මේ යෝනි මාර්ගයෙන් මෙන්න මේ ගැප් ගෙල දක්වා සාමාන්‍යයෙන් ඇතුළු වෙනවා. හරි? ශුක්‍රාණු යෝනි විවරය ඔස්සේ ගැප් ගෙල දක්වා වගේ ඇතුළු වෙනවා. ඊට පස්සේ මේ ශුක්‍රාණු මොකද වෙන්නේ? ගර්භාෂ බිත්තිය දිගේ තමයි පිහිනගෙන යන්නේ පැලෝපිය නාලය දක්වා. හරි? ගර්භාෂ බිත්තිය දිගේ පැලෝපිය නාලය දක්වා පිහිනගෙන යනවා. හරි? right ලියමු යෝනි විවරය යෝනි මාර්ගය කුහරමය ව්‍යුහයකි දෙපොතේ ඊළඟ රූලෙන් යෝනි විවරයෙන් පරිසරයට විවෘත වේ. යෝනි විවරයෙන් පරිසරයට විවෘත වේ. ලියඹතේ කාර්ය ශුක්‍රාණු ගැප් ගෙල දක්වා සම්ප්‍රේෂණයට උපකාරී වේ.
හරි. පොතේ ඔන්න අපි ඉගෙන ගත්ත ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඊළඟට පුරුෂ ප්‍රජනක පද්ධතිය මේවේ කොටස් සහ කොටස් වලින් ඉටු කරන කාර්ය. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඊළඟට ආර්තව චක්‍රය. එහෙම නැත්නම් අපි කියනවා ඔසප් චක්‍රය ගැන. එතන මෙන්න මෙතනදී සිද්ධ වෙනවා පුතේ ගර්භාෂය තුල සහ ඩිම්බකෝෂය තුල වෙනස් වීම ක්‍රියාවලියක්. ඔසප් චක්‍රයේදී. අනේ ක්‍රියාවලි දෙක ගැන අපි කතා කරන්න ඕනේ. මොන අපිට තියෙනවා මොකද? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. හරි? මෙතනදී බලන්න ළමයි මේ තියෙන්නේ ඩිම්බකෝෂය. ඔය තියෙන්නේ ඩිම්බකෝෂයේ අභ්‍යන්තර ව්‍යුහය. හරි? ඩිම්බකෝෂයේ අභ්‍යන්තර ව්‍යුහය. පුතේ මෙතනදී තියෙනවා මොනවද? ප්‍රාථමික සිවුනිකා කියන සෛලාකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රියක් ඉපදෙන අවස්ථාවේදීම මේ ප්‍රාථමික සිවුනිකා සෛල පිහිටනවා. හරි? ප්‍රාථමික සිවුනිකා සෛල පිහිටනවා. ඒතර මේ සෛල සාමාන්‍යයෙන් එක ඩිම්බකෝෂයක හරි? එක ඩිම්බකෝෂයක පුතේ ප්‍රාථමික සිවුනිකා සෛල ලක්ෂ 2ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. ලක්ෂ 2ක් 4ක් අතර ප්‍රමාණය. ඒතර මේ ප්‍රාථමික සිවුනිකා අපි කියව අර වැඩිවියට පත්වීමත් සමග මොකද වෙන්නේ? ඩිම්බ මෝචනය වීම. මේ ඩිම්බ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේවපත් වෙනවා මොනවා බවටද? ග්‍රාෆීය සුයිනිකා බවට. හරි? ග්‍රාෆීය සුයිනිකා බවට. ඒතර බලන්න ග්‍රාෆීය සුයිනිකා බවට පත් වෙනකොට මෙන්න මේ රවුමක් වගේ පෙන්වන මේ කොටස තමයි මොකද්ද? ඩිම්බ සෛලය වෙන්නේ. ඒතර ඒ ග්‍රාෆීය සුයිනිකා තවදුරටත් වර්ධනය වෙලා මේක ඇතුලේ තියෙන ඩිම්බ සෛලය නිදහස් වෙනවා. එතකොට ඔය ඩිම්බ සෛලය ඩිම්බ කෝෂයෙන් පැලෝපීය නාලය තුලට නිදහස් වෙන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඩිම්බ මෝචනය කියලා. හරි? ඩිම්බ මෝචනය කියලා. ඊට පස්සේ පුතේ අර ඩිම්බ සෛලය මොකද වෙන්නේ? පැලෝපීය නාලය ඔස්සේ ගමන් කරනවා. අර ඩිම්බ සෛලය හැර ඉතුරු වුණ කොටස් ටික මොකද? පීත දේහය කියලා අපි කියනවා. මේක පුතේ ශ්වේත දේහය බවට පත් වෙලා හරි වර්ධනය වෙන පීත දේහය අපි ඒකට කියනවා පොදුවේ පීත දේහය. ඊට පස්සේ අන්තිමට අපි කියනවා ශ්වේත දේහය කියලා. මෙතන තියෙන ශ්වේත දේහය. හරි? ශ්වේත දේහය. මේ ශ්වේත දේහය බවට පත් වෙලා ඒ කොටස අයින් වෙලා යනවා. ඉවත් වෙලා යනවා. හරි? එතකොට ඔන්න ඔය ක්‍රියාකාරීත්වය තමයි ප්‍රධාන වශයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. හරි? රයිට් අපි ලියා ගමු. ඉතින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කියලා තියෙනවා. ලියමු අංක 1. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රාථමික සිවුනිකා හෙවත් ඩිම්බ නිපදවීම බ්‍රෑනය අවස්ථාවේ සිටම සිදුවේ. ප්‍රාථමික සිවුනිකා සෛල අර කලල අවස්ථාවේ ඉඳන් පුතේ ඇති වෙන්න පටන් ගන්නවා. හරි? බ්‍රෑනය අවස්ථාවේ සිටම සිදුවේ. ලෙවලවයි අංක 2 මෙහි එක් ඩිම්බ කෝෂයක් තුල ප්‍රාථමික සිවුනිකා තෙලයන් ලක්ෂ 2 ඉරක් ලක්ෂ 4 2.5යි 4.5යි
ලක්ෂ 2 ඉරක් ලක්ෂ 4 අතර ප්‍රමාණයක් පවතී අතර ප්‍රමාණයක් පවතී ලියමු ළමයි තරුවක් දාලා ලියන්න තරුවක් දාලා වැඩිවියට පත්වීමත් සමග වැඩිවියට පත්වීමත් සමග වැඩිවියට පත්වීමත් සමග ප්‍රාථමික සිවුනිකා ප්‍රාථමික සිවුනිකා प्राथमिक सिवनिका ग्राफी सिवनिका බවට පත්වීම සිදුවේ ग्राफी सिवनिका බවට පත්වීම සිදුවේ right පුතේ ලියමු ඊළඟ අංකේ අංක 3 ග්‍රාෆීය සිවුනිකාවක් ග්‍රාෆීය සිවුනිකාවක් වර්ධනය වී ඩිම්බ සෛලය පැලෝපීය නාලය තුළට නිදහස් වන අතර පැලෝපීය නාලය තුළට නිදහස් වන අතර මෙය ඩිම්බ මෝචනය උද්දත ක්‍රමය ඇතුළේ මෙය ඩිම්බ මෝචනය ලෙස හඳුන්වයි ඩිම්බ මෝචනය ලෙස හඳුන්වයි හරි පුතේ ලියමු අංක 4 ලියන්න අංක 4 ඩිම්බ මෝචනය වූ පසු ඉතිරි කොටස පීත දේහය ලෙස හඳුන්වන අතර සංසේචනයක් සිදු නොවුනේ නම් එය ශ්වේත දේහය බවට පත්වී පරිහානි වීම සිදුවේ හරි පුතේ මේ කොටස් ටික නම් කරගමු අපි ප්‍රාථමික සිවුනිකා ග්‍රාෆීය සිවුනිකා මෝචනය වුණ ඩිම්බය වර්ධනය වන පීත දේහය ඊළඟ පීත දේහය ඊට පස්සේ ශ්වේත දේහය හරි අපි යනවා එහෙනම් ඊළඟ කොටසට පුතේ ඔන්න තියෙනවද ආර්තව චක්‍රය එහෙම නැත්නම් අපි කියනවා ඔසප් චක්‍රය right
හා පුතේ මේක චුට්ටක් බලන්න. දැන් අපි මේ ආර්තව චක්‍රය එහෙම නැත්නම් ඔසප් චක්‍රය කියලා අඳුනගන්නේ තේ මෙන්න මේ ඩිම්බ නිපදවීමේ ක්‍රියාවලියත් එක්ක ඩිම්බ කෝෂ තුල සහ ස්ත්‍රීන්ගේ ගර්භාෂය තුල විවිධ වෙනස් වීම් සිද්ධ වෙනවා. විපර්යාස සිද්ධ වෙනවා. ඕක තමයි අපි ආර්තව චක්‍රය එහෙම නැත්නම් ඔසප් චක්‍රය කියලා ඉගෙන ගන්න. හරි? දැන් බලන්න පුතේ මෙතනදී තියෙනවා ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම ප්‍රධාන අවධි දෙකකට බෙදලා. හරි? ප්‍රධාන අවධි දෙකකට බෙදලා. අපි කියනවාද සියුනිකා අවධිය සහ ලුටීය අවධිය කියලා. සියුනිකා අවධිය සහ ලුටීය අවධිය. දැන් මෙතනදී මොකද වෙන්නේ? ප්‍රාථමික සියුනිකාවක් පුතේ දින 14ක් විතර වර්ධනය වෙනවා. ඩිම්බ කෝෂය තුල. ඒ වර්ධනය වෙලා බලන්න ලුටීකරණ හෝමෝනය. මෙන්න මේ හෝමෝනය උපරිම මට්ටමට එනවා. ඔය ග්‍රාෆීය සියුනිකා බවට මේක වර්ධනය වුණා. ඊටසේ මේ ලුටීකරණ හෝමෝනයේ බලපෑම යටතේ තමයි ඩිම්බ මෝචනය වීම සිද්ධ වෙන්නේ. ඩිම්බේ නිදහස් වෙනවා. ඊට පස්සේ පීත දේහය ශ්වේත දේහය වෙලා අර ඉතුරු කොටස පරිහානියටපත් වෙනවා. ඒතර මේ සඳහා ආසන්න වශයෙන් ගත වෙනවා දින කීයක්ද? 28ක වගේ කාලයක්. ඔය සඳහා දින 28ක වගේ කාලයක් ගත වෙනවා. මේ දින 28 කාලය තුලදීම හරි? ඔය දින 28 කාලය තුලදීම මොකද වෙන්නේ? ගර්භාෂය තුලත් පුතේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. බලන්න එතනදී අර ආරම්භක දින 4 හරි ඒ කියන්නේ අර ප්‍රාථමික සියුනිකා ග්‍රාෆීය සියුනිකා බවට වර්ධනය වෙන්න පටන් ගන්නකොට තව විදිහකින් කියනවා නම් අර ඩිම්බය නිදහස් වෙන්නේ 14 වෙනි දිනේනේ. හරි 14 වෙනි දිනේ. පුතේ මේ දින 14 සිට දින 28 දක්වා දවස් 14ක වගේ කාලයක් ඔය ඩිම්බ සෛලය පැලෝපීය නාලය තුල තියෙනවා. හරි? සංසේචනය වීමක් සිද්ධ වුණේ නැත්තම්. හරිද? ශුක්‍රාණු ඇතුල් වෙලා මේ ඩිම්බය සංසේචනය වීමක් සිද්ධ වුණේ නැත්තම් මොකද වෙන්නේ? මේ තැම්පත් වුණ ගර්භාෂ බිත්තිය දැන් අර කලලයක් හැදිලා කලලය වර්ධනය වෙන්නේ නැහැනේ. ඒක නිසා ගර්භාෂ බිත්තිය හොඳට පුතේ මේ රුධිරය තැම්පත් වෙලා මේක වාහිනීමත් වෙලා තියෙනවා. කලලයක් ඇති වුණොත් ඒක අර වර්ධනය වෙන්න සුදුසු මට්ටමට. ඒතර මේ ඩිම්බ මෝචනය සිද්ධ වුණ දවසේ ඉඳන් හරි දින 14ක් වගේ යනකම් සංසේචනයක් සිද්ධ වුණේ නැත්නම් මොකද වෙන්නේ? ගර්භාෂ බිත්තිය අයින් වෙලා යනවා. ගර්භාෂ බිත්තිය අයින් වෙලා යනවා. ඒතර ඒකට තමයි අපි කියන්නේ ආර්තවය එහෙම නැත්නම් ඔසප් වීම කියලා. දැන් මේ ගර්භාෂ බිත්තිය අයින් වෙන්න බලපානවා මොකද්ද? ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන. බලන්න. ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන මට්ටම අඩු වුණාම තමයි ගර්භාෂ බිත්තිය අයින් වෙන්නේ. එතකොට ওই ගර්භාෂ බිත්තියට රුධිර වාහිනී සම්බන්ධ වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? ගර්භාෂ බිත්තිය ඉවත් වෙනකොට ඒත් සමග රුධිරය පිටවීම සිද්ධ වෙනවා. ඒතකොට ඕක සාමාන්‍යයෙන් තියෙනවා දින 4ක වගේ කාලයක්. සාමාන්‍යයෙන් දින 4ක වගේ කාලයක් තියෙනවා. ඊට පස්සේ පුතේ දැන් ආපහු මොකද වෙන්නේ? ඩිම්බ සෛලයක් වර්ධනය වීගෙන එනවනේ. ඒක සංසේචනය වුණොත් වර්ධනය වෙන්න සුදුසු මට්ටමට ගර්භාෂ බිත්තිය ආපහු ටික ටික වර්ධනය වෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. බලන්න. අපි කියන ප්‍රගුණන අවධිය. ඔන්න ටික ටික ගර්භාෂ බිත්තිය තැන්පත් වෙනවා. ඊට පස්සේ මේ දින 14 ගියාට පස්සේ සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ ගර්භාෂය තුල යෝනි මාර්ගය තුල
ශ්‍රාවී ද්‍රව්‍ය නිපද වෙන ප්‍රමාණය වැඩි. හරි? අපි ඒක නිසා කියනවා ඒකට ශ්‍රාවී අවධිය කියලා. ඒතර මේ ශ්‍රාවී ද්‍රව්‍ය නිපද වෙනවත් එක්කම ඔන්න ගර්භාෂ බිත්තියත් හොඳට තව තැන්පත් වෙනවා. ඒතර පුතේ මේ ශ්‍රාව තියෙන නිසා ශුක්‍රාණු ඇතුළු වීමක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ගර්භාෂ බිත්තිය දිගේ පිහිනගෙන යන්න ලේසියි. ශුක්‍රාණු වලට ගර්භාෂ බිත්තිය දිගේ පිහිනගෙන යන්න ලේසියි. හරි? ඔන්න ශ්‍රාවී අවධිය. ඊට පස්සේ ආපහු අපි හිතමු සංසේචනයක් උනේ නැහැ කියලා. ආයෙ මොකද වෙන්නේ? ගර්භාෂ බිත්ති ඉවත් වීමක් සිද්ධ වෙනවා. හරි? එහෙනම් ඔන්න පුතේ ඔසප් වීම එහෙම නැත්නම් මේ ආර්තව චක්‍රය සිද්ධ වෙනවා කොහොමද? දින 28කට සැරයක්. දින 28කට සැරයක්. මෙතනදී ඩිම්බසෛල නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ කොහොමද? අපි හිතමු මේ පැත්තේ වම් පැත්තේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බසෛලයක් නිපද වුණා. ඊට පස්සේ අනෙක් ඩිම්බසෛලය නිපද වෙන්නේ කොහෙන්ද? දකුණු පැත්තේ ඩිම්බ කෝෂයෙන්. එතන මේ ඩිම්බසෛල නිපදවීම මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. එතන මේකෙන් ඩිම්බසෛලයක් නිපද වෙලා දින 28ක් ගියාට පස්සේ මේකෙන් ඩිම්බසෛලයක් නිපද වෙනවා. ආයෙ දින 28ක් ගියාට පස්සේ තමයි මේකෙන් නිපද වෙන්නේ. හරි? එතකොට මේකෙන් ඩිම්බසෛලයක් නිපද වෙලා මේකෙන් නිපද වෙලා 28යි ආයෙ 28යි. පුතේ දින 56ක් යනවා. එක ඩිම්බසෛලයකින් ඩිම්බයක් නිපද වෙලා ආයෙත් ඒ ඩිම්බ කෝෂයෙන්ම ඩිම්බසෛලයක් හදන්න. පැහැදිලිද මං කියන එක? ඩිම්බසෛල නිපදවීම සිද්ධ වෙන්නේ දින 28කට සැරයක්. එතකොට තමයි ඔය ඔසප් වීම දින 28කට සැරයක් සිද්ධ වෙන්නේ. හරි? හැබැයි සමහර අයගේ දේහ උෂ්ණත්වය ඊළඟ පුතේ ආහාර ඒ වගේම හෝමෝන වෙනස් වීම ඔන්න ඔය වගේ සාධකවල බලපෑම මත මේක දින 28ට වඩා වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඔසප් වීම සිද්ධ වෙන්න පුළුවන් දින 28කට කලින්. එහෙම නැත්නම් සමහර විට දින 28 පහු වෙන්න පුළුවන්. ඒතර ඒකට බලපාන හේතු සාධක තියෙනවා. ආහාර, විශේෂයෙන් දේහ උෂ්ණත්වය, පරිසර සාධක, ඔය වගේ දේහ ක්‍රියාකාරීත්වය, ව්‍යායාම් කිරීම, ඔය වගේ දේවල්. මානසික ආතතිය. මේ මානසික ආතතිය වගේ තත්ත්ව තියෙනවා නම් මේක ක්‍රමානුකූලව මේ දින 28කට සැරයක්ම සිද්ධ වෙන්න නොවෙන්න පුළුවන්. හරි? ඒ වගේ වෙනස්කම් තියෙනවා. right. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. right අපි ලියමු ආර්තව චක්‍රය හෙවත් ඔසප් චක්‍රය. ලියන්න අංක 1. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල චක්‍රානුකූලව සිදුවන ක්‍රියාවලිය ආර්තව චක්‍රය හෙවත් ඔසප් චක්‍රය ලෙස හඳුන්වයි. ලියමු ළමයි අංක 2. ලියන්න අංක 2. මෙහිදී
එක් ඔසප් චක්‍රයක් සම්පූර්ණ වීම සඳහා එක් ඔසප් චක්‍රයක් සම්පූර්ණ වීම සඳහා දින 28ක පමණ කාලයක් ගත වේ. දින 28ක පමණ කාලයක් ගත වේ. ලියපතේ තරුවක් දාලා ලියන් තරුවක් දාලා ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය වීම සිදුවන්නේ මාරුවෙන් මාරුවටය. ලියවලම ඊළඟ තරුව එබැවින් ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් මෝචනය වී එම ඩිම්බ කෝෂයෙන්ම ඩිම්බයක් මෝචනය වීම සඳහා දින 56ක් ගත වේ. හරි. ඉතින් දැන් මේ ඔසප් චක්‍රයේ සිද්ධ වෙන වෙනස් වීම අපි බෙදා ගන්නවා ස්ථාන දෙකක් අනුව. මොනවාද? ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම සහ ගර්භාෂ කුහරය තුල සිද්ධ වෙන වෙනස් වීම කියලා. හරි. ඒතර ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම තමයි අපි කතා කරන්න යන්නේ. දැන් බලන්න ස්ත්‍රී ප්‍රජනක සෛල වන ඩිම්බ සෛල වර්ධනය කරලා ඩිම්බ කෝෂයෙන් මුදා හැරීම ඩිම්බ කෝෂ මගින් සිද්ධ කරනවා. ඒතර මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපි බෙදනවා ප්‍රධාන අවධි දෙකකට. රයිට් පුතේ ලියාගමු සිවුනිකා අවධිය සහ ලුටියල් අවධිය. හරි ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන වෙනස් වීම අවධි දෙකයි සිවුනිකා අවධිය සහ ලුටියල් අවධිය. හරි. ඔන්න පුතේ සිවුනිකා අවධියේදී මොකද වෙන්නේ? සිවුනිකා උත්තේජක හෝමෝනය ඔය කොළ පාට වර්ණයෙන් පෙන්වනවා. මෙන්න මේකේ බලපෑම මත ප්‍රාථමික සිවුනිකා ග්‍රාෆීය සිවුනිකා බවට පත් වෙනවා. හරි ග්‍රාෆීය සිවුනිකා දක්වා වර්ධනය වෙනවා. රයිට් ලියමු අංක 1 ලියන්න අංක 1 මෙහිදී සිවුනිකා උත්තේජක හෝමෝනයේ බලපෑම යටතේ සිවුනිකා උත්තේජක හෝමෝනයේ බලපෑම යටතේ ප්‍රාථමික සිවුනිකා ග්‍රාෆී සිවුනිකා බවට පත්වීම සිදුවේ.
ලියනවායි අංක 2 ලියන අංක 2 එනම් මෙම කාලය තුල ප්‍රාථමික සියුනිකා ඩිම්බ මෝචනයට සුදුසු තත්ත්වය දක්වා වර්ධනය වේ. සුදුසු තත්ත්වය දක්වා වර්ධනය වේ. ලියනවායි අංක 3 මේ සඳහා දින 14ක පමණ කාලයක් ගත වේ. දින 14ක පමණ කාලයක් ගත වේ. ලියපතේ තරුවක් දාලා මෙම අවධිය තුල ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය වීම සිදුවේ. ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය වීම සිදුවේ. හරි. පුතේ ඔන්න ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන විපර්යාසය යටතේ අපි බෙදනවා එක ප්‍රධාන අවධි දෙකකට. ඔන්න සියුනිකාවධියේදී මොකද වෙන්නේ? සියුනිකා උත්තේජක හෝමෝනයේ බලපෑම මත ප්‍රාථමික සියුනිකා ග්‍රාෆීය සියුනිකා බවට වර්ධනය වෙනවා. ඔය කාලයේදීම ඩිම්බ කෝෂ වලින් ඊස්ට්‍රජන් හෝමෝනයක් නිපදවනවා. හරි? ඊළඟට ලුටියල් අවධියේදී මොකද වෙන්නේ? ලුටීකරණ හෝමෝනය ඔන්න උපරිම මට්ටමට එනවා. දැන් මේ හෝමෝනයේ බලපෑම මත ඩිම්බ මෝචනය වීමක් සිද්ධ වෙනවා. හරි? ඩිම්බ මෝචනය වීමක් සිද්ධ වෙනවා. රයිට්. මම ඔය ටික දීලා තියෙනවා. බලන්න. ග්‍රාෆීය සුයිනිකාව පරිණත වූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන ලුටීකරණ හෝමෝන බලපෑම යටතේ පිපිරි ඒ තුල ඇති ඩිම්බය පැලෝපීය නාලය තුලට මුදා හැරීම සිද්ධ වෙනවා. ඊළඟ අංක 2 තියෙනවා. මොකද්ද? මුදාහල ඩිම්බය පැලෝපීය නාලය ඔස්සේ ඉදිරියට ගමන් කරයි. සංසේචනයක් උනේ නැත්තම් මොකද වෙන්නේ? ග්‍රාෆීය සුයිනිකාවේ ඉතුරු කොටස පීත දේහය ශ්වේත දේහය බවට පත් වෙලා පුතේ පරිහානියට පත් වෙනවා. ඒතර ඒක වෙන්නේ සංසේචනයක් උනේ නැත්තම්. සංසේචනයක් වුණොත් අර ග්‍රාෆීය සුයිනිකා ඒ විදිහටම තියෙනවා. එතකොට ඒක තියෙනකන් අලුතින් ඩිම්බ සෛල හැදෙන්නේ නැහැ. පැහැදිලි? ග්‍රාෆීය සුයිනිකා තියෙනකන් අලුතින් ඩිම්බ සෛල හැදෙන්නේ නැහැ. ඒකයි ගර්භණී තත්ත්වයට පත් වුණාට පස්සේ ඔසප් වීමක් සිද්ධ වෙන්නේ නැත්තේ. හරි? ඊළඟට මේ සඳහා දින 14ක පමණ කාලයක් ගත වේ. මෙම අවධිය තුල ඩිම්බ කෝෂයෙන් යටින් ඉරක් ගහ ගන්න පුතේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය. ඒතර ලුටියල් අවධියේදී ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඩිම්බ කෝෂයෙන් ස්‍රාවය කරනවා. හරි? රයිට්. පුතේ අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස් වීම. ඊට පස්සේ බ්‍රෑනේ විකසනය සහ මේ ප්‍රජනක පද්ධති ආශ්‍රිතව පවතින සම්ප්‍රේෂණය වෙන රෝග, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන. හරි?
රයිට් 2:50යි වෙලාව. අදට අපි පුතේ පාඩම උතරින් නතර කරමු. එතකොට අද ඉගෙන ගත්ත විෂය කරුණු වල වැදගත් විෂය කරුණු පුතේ ගොඩක් තියෙනවා. ඒක නිසා ඒවා යටින් වෙනම ඉරි ගහලා මේක දෙතුන් වතාවක් ආපහු කියමු. හොඳට මේ ටික ඔලුවට දාගන්න. ඊළඟට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට ඊළඟ සතියේ පන්තියේ පටන් ගන්න ඉස්සෙල්ලා අහන්න. හරි? ඒතර පුතේ ඊළඟ සතියේ මේ ලින්ක් එක නෙවෙයි. හරි? ඊළඟ සතියේ අපිට තව එක දවසක් තියෙනවා. අපිට මොකද අගෝස්තු මාසයේ මුල් සතිය පන්තියේ කරන්න බැරි වුණා. මේ ලින්ක් එක නෙවෙයි මම අලුත් ලින්ක් එකක් එවනවා. ඒක පොදුවේ ගෲප් එකට දාන්නේ. ඒ ලින්ක් එකෙන් පන්තියට සම්බන්ධ වෙන්න. හරි? ඊට පස්සේ දැනට සැප්තැම්බර් මාසයේ සඳහා ඊළඟ සතියේ මම ඔයාලට ලින්ක් එක දානවා. සැප්තැම්බර් මාසයේ සඳහා මුදල් ගෙවීමේ පහසුකම් තියෙන අය මට මුදල් ගෙවලා රිසිට් එක එවන්න. ඊළඟ සතියෙන් පස්සේ මම සැප්තැම්බර් මාසයට ආපහු මේ වගේ ලින්ක් එකක් දෙනවා. හරි එතකොට එහෙම අපහසුතාවය තියෙන අය මාව දැනුවත් කරන්න. එතකොට ඊළඟ සතිය වෙනකොට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. පුතේ 6 වෙනිදා වෙනකන් අපිට තියෙනවා මේ නිරෝධායන ඇදිරි නීති තියෙනවා. ඊට පස්සේ එන සතිය දක්වා මම ඔයාලට අවස්ථාව දෙනවා. හරි? එතකොට එන සතිය ගෲප් එකට දාන්න ලින්ක් එක. ඒකෙන් සම්බන්ධ වෙන්න. මේ පාඩම මම එන සතිය ඉවර කරනවා. ඊට පස්සේ අපි පටන් ගන්නවා 20 වෙනි ඒකකය. ඔව් 20 වෙනි ඒකකය. අපිට තියෙනවා මේකටම සම්බන්ධ මේත් එක්ක මේ ඉදිරියට යන කොටසක් ප්‍රවේණි විද්‍යාව ගැන කතා කරා. හරි ප්‍රවේණි විද්‍යාව ගැන කතා කරා. රයිට් එහෙනම් අදට අපි පුතේ පන්ති උතරින් නැත කරමු. හරි. දරුවන් සරණයි.